අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සතර මහා ධාතුව උපාදාන රූප හැටියට පෙන්වලා තියෙනවා. ඒක මුල් කරගෙන හටගන්න නිසා උපාදාන කියලා කියන්නේ. එතකොට මේ උපාදාන වෙලා තියෙන්නේ සතර මහා ධාතුවට නෙවෙයි. උපාදාන වෙලා තියෙන්නේ මේ සතර මහා ධාතුව පාවිච්චි කරන එක්කෙනාටයි. හොඳද? වෙන කාටවත් නෙවෙයි. ඒ නිසා රූපේ උපාදාන වෙන්න නම් මේ පඨවි ආපෝ තේජෝ වායු කියන හතර ගත්තොත් පඨවි ධාතුවෙන් කාරණා 20ක් හැදෙනවා අපිට හම්බ වෙනවා. ඒ පඨවි ධාතුවෙන් 20යි ආපෝ ධාතුවෙන් 12යි තේජෝ ධාතුවෙන් 4යි වායු ධාතුවෙන් 6යි. අපි මේවා හොඳට ඉගෙනගෙන තියෙනවා නේද? ඉතින් මේවත් එක බලනකොට පඨවි ධාතුවේ ලක්ෂණයක් තියෙනවා tempat ගතිය, ඒ කෘත්‍ය තද ගතිය. ආපෝ ස්වභාවයේ තියෙනවා තදගත මේ ආපෝ ස්වභාවයේ ලක්ෂණය තමයි වැగిරෙන ගතිය. කියන්නේ වතුර නිකන් දැම්මා මේ පිහිදිලා යන්නේ. ඒක ඒ කෘත්‍යය තමයි පිටු කරන ගතිය. දැන් අපි කියමු සිමෙන්ති ටිකට වතුර ටිකක් දැම්මාම එකතු වෙනවනේ. නේද? පිටු වෙනවා. ඒක තමයි කෘත්‍යය. තේජෝ ධාතුව කියන්නේ උණුසුම. හොඳද? ලක්ෂණය උණුසුම, ඒ කෘත්‍යය දවන, තවන, දිරවන, පැසවන ස්වභාවය. ඒ කෘත්‍යයයි. ඊළඟට තියෙනවා වායු ස්වභාවය. වායු ස්වභාවය කියන්නේ හමායම නේද? ඒ කෘත්‍යය තමයි චලනය, පිම්බීම, හැකිලීම, සෙලවීම. ඒ කෘත්‍යය. ඉතින් මේ විදිහට මේ සතර මහා ධාතු අපි දැක ගන්නවා. දැන් මේ පඨවි ධාතුවේ තියෙනවා මේ ගොරෝසු ස්වභාවයේ තියෙනවා, පඨවි ධාතුවේ තියෙනවා සිල්දු ස්වභාවයේ තියෙනවා. හරිද? පඨවි ධාතුවේ ගොරෝසු ස්වභාවය නිකන් අපි තෝරගන්න අපි මේ අචිප්ගල් දාපු පාරක ඇවිදිනකොට ඒව ඇනෙනවනේ නේද? දැන් හොඳට දැන් මේ ටයිල් උඩ එහෙම ඇවිදිනකොට සිනිඳුයිනේ සිනිඳුයි. එතකොට මේ ටයිල් අල්ලන්න කලින් බදාම කපලා තුණු පොලොක ඇවිදිනවනම් ඒක ගොරෝසුයි. මෙන්න මේ පඨවි ධාතුවේ තියෙනවා ලක්ෂණය සහ කෘත්‍ය හොබවනවා මෙන්න මේ ගොරෝසු ස්වභාවය සහ සින්දු ස්වභාවය. ආපෝ ස්වභාවයේ තියෙනවා ගොරෝසු ස්වභාවය සහ සිනිඳු ස්වභාවය. ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවය. ඉතින් එහි ලක්ෂණය කෘත්‍ය දෙකේම තියෙනවා. දැන් අපි ගත්තොත් මේ වැగిරෙන ස්වභාවයේ ජලය ගත්තොත් අපි දන්නවා සෞම්‍ය ලෙස ගලාගෙන යන වතුර තියෙනවා. ගම් වතුර ගල්ලා මුළු ඔක්කොම අරගෙන ඒ ගොරු ස්වභාවයක්. සැඩ පහර කියන්නේ ගොරු ස්වභාවයක්. නේද? එතකොට ආපෝ ස්වභාවයේ තියෙනවා අපිට සෞම්‍යතාවයකුත් තියෙනවා. මේ වගේ ආපෝ ස්වභාවය අපි හඳුනා ගන්න ඕන. එහි තියෙන ගොරු ස්වභාවය සහ මුදු ස්වභාවය. තේජෝ ස්වභාවයේ තියෙනවා මුදු ස්වභාවය සහ ගොරු ස්වභාවය. තේජෝ ස්වභාවය දැන් අපි සීතලකට උණුසුම තපිනවනම් ඒක මුදු ස්වභාවය. අපිට රස්න වෙලාවට තවත් රස්න වදිනවනම් ඒක ගොරෝසු ස්වභාවය. ඒක අත පිච්චෙනවනම් ඒක ගොරෝසු ස්වභාවය. දරන්න බෑ. එහෙනම් තේජෝ ධාතුවේ තියෙනවා තව ක්‍රම තියෙනවා ඒවා කල්පනා කරලා මතු කර ගන්න ඕනේ. මම චුට්ටයි පෙන්නන්නේ. මේක මතු කර ගන්න. තේජෝ ධාතුවේ තියෙනවා මුදු ස්වභාවයකුත් තියෙනවා. මෙන්න මේ රළු ස්වභාවයකුත් තියෙනවා. ලක්ෂණ දෙක කුට්ටියට දෙකටම අයිති වෙනවා. ඊට පස්සේ මේ වායු ස්වභාවයේ තියෙනවා මුදු ස්වභාවයක් තියෙනවා. දැන් මේ පෑන් එකෙන් එන සුළඟ හරි මුදුයි. සුලිසුලක් වගේ අන්නේම කියනකොට තේරෙන්න ඕනේ. අරවා ගැන නුවණ දිනනකොට ටග්ග අරග ගැන වැටෙනවා. සුලිසුලක් වගේ එනකොට මේ වාහනෙට මුඩ අරන් යනවා. නේද? ගස් පෙරලෙනවා. ඒක රළු ස්වභාවයේ වායු ධාතුවේ. කවදාකවත් වායු ස්වභාවයෙන් පඨවි හම්බ වෙන්නේ නැහැ. හොඳද? පඨවි ස්වභාවයෙන් ආපෝ ස්වභාවයේ තේජෝ ස්වභාවයේ වායු ස්වභාවයේ හම්බ වෙන්නේ නැහැ කවදාකවත්. මේ ශක්තිය හතරක්මයි. වෙන වශයෙන් පිහිටලා තියෙන්නේ. එතකොට මේ ශක්තිය හතර අපේ ශරීරයේ පිහිටලා තියෙන ධර්මයක්.
තේරුණාද? දැන් ඔන්න අපේ ශරීරයේ තැම්පත් ගතිය නැද්ද? තියෙනවා. මේ මස් ඇට තැම්පත් නේද? එහෙම යන්නේ නැහැ නේද? ඒවා තැම්පත් වෙලා තියෙනවා. එතකොට මේ ඒ තැම්පත් ගතියත් එක්ක ඒ ලක්ෂණය කෘත්‍යය තමයි මේ රළු තද ගතිය. තද ගතියක් නැද්ද? තියෙනවා. දැන් එතකොට අපේ ශරීරයේ තියෙනවා මේ එතකොට දැන් අපි දඩයක් වගේ තැනක් ගත්තොත් ගොරෝසුයි. නේද? හොඳ සිනිඳු සමවල් තියෙන අය ඉන්නවා. දැන් අපි බඩවැල ඇතුළ ගත්තොත් ගොරෝසුයි. බඩවැලෙන් පිට ගත්තොත් ස්මූත්. මුදුයි. මේ විදිහට අපේ ශරීරයේ හැම කොටසකම මේ පඨවි ධාතුවේ ගොරෝසු භාවය සහ මුදු භාවය පිහිටලා තියෙනවා. හොඳද? අපි ඒක තෝරගන්න ඕන මේ කාරණාවෙන් පඨවි ධාතුව නියෝජනය කරන කේස් ලොම් නියදත් සම්මස්නාර ඇට මිදුළු වග්ගඩ පෙනල් කියලා කොටස් 20ක් තියෙනවානේ. ඒ 20 මේනකොට දන්නවා හොඳට දැන් ඕක කතා කරලා තියෙන ස්වාමීන් වහන්සේලා. ඉතින් මේකත් එක්ක මෙන්න මේකේ මේ කොටස් 20 ලක්ෂණය තමයි තැම්පත් ගතිය. මේ කෘත්‍යය තමයි තද ගතිය. එතකොට තැම්පත් ගතියයි තද ගතියයි හේතු කරගෙන මුදු ගතිය සහ ගොරෝසු ගතිය මුදු ගතිය තියෙන තැන තියෙනවා ගොරෝසු ගතිය තියෙන තැන තියෙනවා. ඔය දෙකෙන්ම තියෙනවා. නේද? දැන් අපි භෞතික ලෝකෙන් ගත්ත ටයර් එකක් ගත්තොත් ටයර් එක ඇතුළ මුදුයි. ටයර් එක එළිය රළුයි. මේ ලෝකේ හැමදේම එහෙමයි. හොඳද? ඔය විදිහට තමයි දැන් මේ ටයිල් කැටේ ගත්තොත් ටයිල් කැටේ උඩ මුදුයි. හැබැයි ටයිල් කැටේ යට රළුයි. මේ ලෝකේ හැමදේම එහෙමයි. හොඳද? එක පැත්තක සාපේක්ෂව අනිත් පැත්ත එහෙම වෙනවා. මේ විදිහට අපේ ශරීරයේ තියෙන මුදුමලොක් භාවය අපි තෝරගන්න ඕන. හොඳද? මේ කොටස් වල. එතකොට මේ කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇට මිදුළු මේ තද ගතිය සාපේක්ෂව මේක තියෙන්නේ. නේද? තැම්පත් ගතිය. එතකොට මේ මම මේ කියන වචන හොඳට ඔළුවේ තියෙන්න ඕන. තැම්පත් ගතිය තියෙනවා පඨවි ධාතුවේ. ඒක පඨවි ධාතුවේ කියන්නේ තද ගතිය. පඨවි කියන්නේ පාලි වචනේ. නේද? තද ගතිය කියන්නේ සිංහල වචනේ. හරිද? ඒ වගේ තැම්පත් ගතිය. ඒකේ මුදුමලොක් භාවයක් තියෙන බව දැන් පැහැදිලිනේ. එතකොට මේ පඨවි ධාතුවට ආවින්නක වූ අපේ ශරීරයේ කොටස් 20ක් තියෙනවා. ඒ 20 නම් කරනවා කෙස්ලොම් නියදත් සම්මස්නාර ඇට මිදුළු වග්ගඩු පෙනාලු නේද? ඇලදිව බඩදිව කියලා කොටස් 20 දන්නවා. ඊට පස්සේ දැන් මම මේ කියන වචන තමයි හොඳට අහගෙන ඉන්න ඕන. ඒක තමයි වැදගත් වෙන්නේ මට. මම මේ කරන විස්තරේ හඳුනා ගන්න හොඳට. ඒකයි අවශ්‍ය. මුලින් ඉඳන් කියපුවා. මේ මං කියන්නේ මොකද්ද? මේ අපිට මේ හම්බෙච්ච රූපය හටගන්න හේතුන් රූපයක් හටගන්න හේතු ටිකයි. මම මේ කතා කරන්නේ. පවතින හේතු ටික නෙමෙයි මම කතා කරන්නේ. පවතින ආහාර ප්‍රත්‍ය. හොඳද? මේක මූලික වශයෙන් අපිට හම්බ වෙන්නේ තව න්‍යායක් මේක ආහාර ප්‍රත්‍යයට දාගන්න එපා. මේක තව න්‍යායක්. හොඳද? එතකොට රූපය හට ගන්නා. එතකොට මේ ශරීරයේ තියෙන දියර කොටස් 12. කඳුළු, ලේ, පිත්ත, සෙම, සැරව, උරුණු තෙල, වර්ණු තෙල නේද? මුත්‍රා කියලා මේව කොටස් 12ක් නම් වෙනවා. දැන් කොටස් 12 දන්නව නේද? ලේ, පිත්ත, සෙම, සැරව කියන කොටස් 12 දන්නවා. නේද? දැන් මේ ආපෝ ස්වභාවයේ තියෙනවා මුදු ස්වභාවයේ තියෙනවා රළු ස්වභාවයේ තියෙනවා. තේරුණාද? මේ දෙකේ තියෙනවා. මේ දැන් අපිට කඳුළු ගත්තත්, ලේ ගත්තත්, උරුණු තෙල් ගත්තත්, වර්ණු තෙල් ගත්තත්, මුත්‍රා ගත්තත් මුදු ස්වභාවයක් තියෙනවා. රළු ස්වභාවයකුත් තියෙනවා. මේ ආපෝ ස්වභාවය. නේද? අපි තව ලේ ගණයිනේ. ලේ ගණයි. ලේ මුදුයි. මේ රළුයි. ලේ රළු ස්වභාවයෙන් යුක්තයි. ඈ? ඔව්. එතකොට
අපි ගත්තොත් අපේ කඳුළු නේද? දහදිය මේවා සියුම් මේ අරක රළුයි, ලේ රළුයි, අරක මුදුයි. මේ වගේත් අපි හඳුනා ගන්න ඕනේ මුදු මොළොත් භාවයේ තියෙනවා මේ වැగిරෙන ස්වභාවයේ ලක්ෂණය, පිටු කරන ස්වභාවය, කෘත්‍ය. හරිද? මේ දෙකේ තියෙනවා මුදු භාවය සහ රළු භාවය හඳුනා ගන්න ඕන. අපේ මේ ශරීරයේ මස් එකතු කරගෙන ඉන්නේ එළිය. දැන් අර උදාහරණයක් විදිහට අපිට රොටියක් හදන්න උනාම පාන් පිටි තියෙනවා. ඒක පටවි. හොඳද? ඒක හරි සිව් මැලි. මේකට වතුර ටිකක් දානවා. දැම්මම මේක එකතු වෙනවා. ඒකනේ අපිට මේ කරගෙන තේජෝ ධාතුවෙන් වේලගෙන ඒතර පිම්බිලා තිනවා කන්නේ ඊට පස්සේ. සතර මහා ධාතුන් නිසානේ හටගත්තේ. රොටි. ඒ වගේ තමයි මේ කය. සතර මහා ධාතු හේතු කරගෙන තමයි හටගෙන තියෙන්නේ. මේ ඝන වූ කය. අද අපි තෘෂ්ණාවෙන් බැඳිලා, එක්ක රාගෙන්, දෙවසින්, මොහෙන් බැඳිලා පරිහරණය කරන අපි සංසාරේ යන මේ රූපේ හටගන්න හැටි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. මේක නිවන් දකින්න මාර්ගය නෙවෙයි. මේ කතා කරන නිවන් දකින්න මාර්ගය නෙවෙයි. සම්මුතිය අපි ඕලාරිකව තෘෂ්ණාවෙන් බැඳින මේ රූපේ හටගන්න හැටි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ ටික දැනගත්තයි කියලා රූපේ දැනගත්තා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට සාපේක්ෂව කවුරුත් දන්නේ නැති න්‍යායකින් රූපේ හටගන්න හැටි බුදුහාමුදුරුවෝ පෙන්වනවා අපිට. මේ ඝනෝ රූපේ හටගන්න හැටි. හැබැයි මතක තියාගන්න මේක නිවන් මාර්ගය නෙවෙයි. මේක දැනගත්තයි කියලා. මෙවැනි ස්වභාවයෙන් හටගන්න රූපයකට අපි තෘෂ්ණාවෙන් බැඳෙන්නේ. රාගයෙන් බැඳෙන්නේ. ඒක සුද්ධාර්ථකය. ඈ? සුද්ධාර්ථකය. සුද්ධාර්ථකයෙන් හටගන්න මේ රූපෙට. ඒ නිසා මම කියන වචන ටික හොඳට තෝරගන්න ඕන. ඒ වචන ටික හොඳට ඔළුවේ තියෙන්න ඕන. ඒක තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. හොඳද? ඔන්න දැන් මම ආපෝ ස්වභාවය ගැන කිව්වනේ. නේද? අපේ මේ කයේ ඒ ස්වභාවය දරනවා. මම ඉතින් 1 2 පෙන්නන්නේ තමන් නුවණ පාවිච්චි කරලා මේ රූපේ හට ගැනීමට හේතු වෙන මූල ධර්ම වල ස්වභාව ලක්ෂණ, මුදු මුලක් භාවය, මේ සියුමැලි භාවය, රළු භාවය තෝරගන්න ඕන. දැන් තේජෝ ධාතුව. නේද? තේජෝ ධාතුව කියන්නේ අපේ ඇඟේ තියෙන උණුසුමනේ. අපේ ශරීරයේ තියෙන උණුසුමයි. ඒකට කියනවා තේජෝ ධාතුව. මෙතන ධාතුවක් කියන්නේ පේන්නේ නැති නිසා. දැන් මේ ඇල්ලුවයි කියලා සදගතිය පේන්නේ නැහැ. නේද? සියුමැලි ගතිය මේ දැනෙනව නේද? මේ අතින් අල්ලන. මේ සියුමැලි ගතිය පේන්නේ නැහැ නේ. ගොරෝසු ගතිය මේ අල්ලනට දැනෙනව නේද? පේන්නේ නැහැ නේ ගොරෝසු ගතිය. ඒකයි ධාතු කියන්නේ. හොඳද? මේ ලක්ෂණ කෘත්‍ය මේ සියුමැලි සහ ගොරෝසු ස්වභාවයන් කෙනෙකුට ඇහැට දකින්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අපේ අවිද්‍යාව නිසා ඇහැට පේනවා. හොඳද? ඉතින් ඔන්න තේජෝ ධාතුව ගත්තොත් අපේ ඇඟේ තියෙන උණුසුමක් තියෙනවානේ. මේ උණුසුම හේතු කරගෙන. උණුසුම තමයි ලක්ෂණය තේජෝ ධාතුවේ. ඒ කෘත්‍ය. උණ ගැටුම ඇති වෙන තේජෝ ධාතුවක් තියෙනවා. ඒ උණ හැදුනහම තමයි තේජෝ ධාතුවේ ඒක තමයි ලක්ෂණය. එයාගේ ඇඟ රස්නේ. හැබැයි මේ කෘත්‍ය එයාගේ ඇඟ පන්නති කරනවා. අනකෘත්‍ය. දවනෝ තවනෝ. අනකෘත්‍යයක් සිදු වෙනවා. ඒ නිසා එයාට නැගිට ගන්න පණ නැහැ උණ වැඩි වෙලා. දැන් ලක්ෂණ කෘත්‍ය අපි අපේ ඇඟ තුලින් උන්න හොයාගත්තා. තේරුම් ගත්තා. තේරුණා. ඔන්න ඒකට අනුව තේජෝ ධාතුවේ තියෙනවා රළු ස්වභාවය තියෙනවා. හොඳද? ගොඩාක් උණ ගත්තොත් රළු ස්වභාවය. දැන් බෙහෙත් බොන්න තරමට මේ අපිට තියෙන ඩෙන්ගු වගේ උණ ගන්නවානේ. දැන් කොරෝනා වලට උණ ගන්නවා. ඒක දරන්න බෑ. නේ ඩෙන්ගු හැදෙනවා වෙවුලනෝනේ. ඒ උණ දරන්න බෑ. එන රළු ස්වභාවය උනේ. ඒ තේජෝ ධාතුවේ තියෙන රළු ස්වභාවය. දැන් අපි සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට උණුසුමක් ඇඟේ තියෙනවානේ. ඒක මුදු ස්වභාවය.
ඒක තමයි මුදු ස්වභාවය. මුදු ස්වභාවයෙන් වෙවුලන්නේ නැහැ, උණ නැහැ, බෙහෙත් බොන්න ඕනේ නැහැ. කොහොමද ඇඟේ උණුසුමක් තියනවනේ. රළු ස්වභාවයේ බෙහෙත් බොන්න ඕනේ ඒක අඩු කරගන්න. ආ බෙහෙත් බොන්නේ එතකොටනේ උණ හැදුනා කියන්නේ එතකොටනේ. ඇඟේ රස්නේ වැඩි නම් උණම නැහැ සාමාන්‍ය පරිදි ඇඟේ වැඩ කළා මහන්සි වුණාමත් ඇඟ රස්නේ වැඩිනේ. ගිනි ගොඩක් ගන්නට කියනවා. ඔව් ගිනි ගොඩක් ගන්නට කියනවා. එහෙමත් වෙනවා. දැන් මේ තමාතුලින් මේක බලන්න ඕන. තමගේ ඇඟේ සිදුවෙන විදියට. එහි පස්සේක දහමන්නේ. හොඳද? මේකත් එක්ක ඊළඟ තියෙන වායු ස්වභාවය. නේද? දැන් අපේ ඇඟේ තියෙනවා මේ අපිට දැන් හතිය වගේ තියෙනවා කියන්නේ වායු ස්වභාවයේ ලක්ෂණය තමයි මේ හමායම. හොඳද? කෘත්‍යය තමයි පිම්බීම හැකිලිම, චලනය වීම, සෙලවීම මේවා කෘත්‍ය ගණයට යනවා. දැන් මේකෙත් තියෙනවා රළු ස්වභාවය සහ සිනුදු ස්වභාවය. මේ දෙක තියෙනවා. දැන් බලන්න අපිට හුස්ම ගන්න අමාරු නම් ඒක රළු ස්වභාවයක්. අපිට අපි දන්නෙත් නෑ මේ ආස්වාද ප්‍රාසාසයේ වෙන සමහරක්. අපි ඕක ගැන සිහිය නැහැනේ. ඒක මුදු ස්වභාවයයි. තවත් තියෙනවා නම් කල්පනා කරලා මේ කරගන්න තියෙනවා. ඉතින් මම මේ ටික හඳුනා ගන්න තමයි මේ ටික කියන්නේ. ඔන්න දැන් අපි සතර මහා ධාතුව නිසා සතර මහා ධාතුවේ කෘත්‍යයයි ලක්ෂණය කතා කළා. හඳුනා දුන්නා. එතකොට මේ ලක්ෂණ කෘත්‍යයට අනුව එයි රළු ස්වභාවය සහ මුදු ස්වභාවය ගැන අපි හඳුන්වා දුන්නා. අපි ජීවිතයේ කියන පරිහරණය කරන්නේ ඕක. ඔන්න දැන් සතර මහා ධාතුව හරි. දැන් මේකත් එක්ක අපිට දැන් අපේ රූපේ මෙන්න ඒ උපාදාන රූප හතර ගැන මම මේ ටිකක් කතා කළේ. ඔය විස්තර ගොඩක් තියෙනවා. මේ ටික හොඳට ප්‍රමාණවත් කෙනෙකුට නැගිටින්න. මේ නිවන් දකින්න නෙවෙයි මම මේක කියන්නේ. සුද්ධාර්ථකයෙන් ඉගෙන ගත්තයි කියලා නිවන් දකින්න බෑ. මේක ඇවිල්ලා අපි මුලා වෙලා ඉන්න මේ රූපය හට ගන්න හැටි කියලා දෙන්නේ. මේ සම්මුතිය අපි රැවටිච්ච රූපේ හට ගන්න හැටි කියලා දෙන්නේ. පස්සේ මේ රූපෙ මිදෙන්න ඕන. හොඳද? දැන් ඔන්න අපි තෝරගත්තා පඨවි ආපෝ තේජෝ මේකත් එක්ක සම්බන්ධ වෙනවා වර්ණ රූපය. මේ නිසා හට ගන්නවා වර්ණ රූපය. දැන් අපිට කෙස් ලොම් නේද හම්බෙන්න වර්ණ රූපේ නැද්ද? තියෙනවා. අපිට ලේ පිට සෙමතරව හම්බෙන්නට වර්ණ රූපේ නැද්ද? තියෙනවා. අපිට මෙතන තේජෝ ධාතුව අණුව බලනකොට එතනක් තියෙනවා වර්ණ රූපයක්. අපිට දැනෙනවා. හොඳද? අපි හඳුනනවා. ඒ වගේම වායෝ ධාතුවේ චලනය සෙලවීම ගැන එතන වර්ණ රූපේ පනවන්න බෑ. චලන සෙලවීමට සිදු වෙන්නේ මොනවා හරි වර්ණ රූපයක් අරබයන් වෙන්නේ. ඔව්. ඒ සියුම්. හොඳද? ඉතින් මෙන්න මේ ටික එහෙම සිදු වෙනවා. සතර මහා ධාතුවයි ඒක ගැන මම විස්තර කළා. සතර මහා ධාතුවයි ඔන්න අහගන්න සතර මහා ධාතුවයි ඒක විස්තර කළානේ. වර්ණ රූපයයි. යෙදීම නිසා වස්තුවක් හැදෙන්නේ නැද්ද? කෙස් හම්බෙන්නේ නැද්ද? නේද? කෙස් නෙමෙයි වර්ණය හම්බ වෙනවා. නේද? දැන් ඒකට අපි නමක් දානවා කෙස් කියන නම. වර්ණ රූපයයි මේ සතර මහා ධාතුවයි නේද? දැන් මම උදාහරණයක් කරන්නම්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ පාම් පිටි පටවි. හොඳද? වතුර ආපෝ. මේ දෙක එකතු වුණාම පිඩු වෙනවා. අපි ඒක අවශ්‍ය පරිදි රොටියක් විදිහට හදා ගන්නවා. හදාගෙන තැටි එක දානවා. තේජෝ ධාතුවේ වේලනවා. වේලුවාම මේක පිම්බිලා අපිට හම්බ වෙනවා. පිම්බිලා දැන් පිම්බිලා හම්බ වෙන රොටියක්. නේද? දැන් ඒක සතර මහා ධාතුවේ අපි දකින්න ඕනේ මේ නම් දැන් සතර මහා ධාතුන් හටගත්තේ දැන් පඨවි හඳුනගත්තා පාම් පිටි වතුර හඳුනගත්තා තේජෝ මේ ආපෝ ගින්දරට දැම්මහම වේලුණා තේජෝ නිසා ඉතින් පිම්බිලා තියෙනවා වායය. හොඳද? ඉතින් මේකත් එක්ක හොඳද? මෙන්න මේ ස්වභාව හතරට අපිට නමක් යෙදුනා නෑ ස්වභාව හතර වර්ණය යෙදෙනවා. ඒක සුදු පාටයි. ඒ වර්ණයත් එක්ක අපි නමක් දානවා රොටිය කියලා.
දැන් රොටියක් නැද්ද? ඔන්න ඔය විදිහට තමයි අපි කන රොටිය හැදුනේ. මේ තමයි රූපය. ඒ රොටිය හැදිච්ච විදියයි මගේ මේ රොටිය මගේ මේ රූපේ හැදිච්ච විදියයි දෙකම එකයි. දැන් එතකොට අර හැදිච්ච රූපේට නෙවෙයි අපි තණ්හා කරන්නේ. මගේ රොටි දැන් අපි චූටි කාලේ මගේ රොටිය අක්කා ගත්තොත් ගන්න. මගේ රොටිය කාලය. රාණ්ඩු සර්වල තියෙන තෘෂ්ණාවනේ. නේද? ඉතින් දැන් මේ තමන්ගේ කායයටත් අපි තෘෂ්ණා කරනවා. දැන් මං කිව්වේ අපි තණ්හා කරන. හොඳද? දැන් මේ දැන් මං කතා කළේ සුද්ධ අෂ්ටකයක් ගැනනේ. නේද? එතකොට ඕජාව කියනවා ආහාර වල තියෙන ඕජාව. නේද? ඒ අපි මොන හරි කෑවහම දැන් මම ඒකට උදාහරණයක් වශයෙන් කිව්වා මේ අපි කතරගම දෙයියන්ට පූජා වට්ටියක් තියෙනවා. හොඳද? මම නම් තියලා නැහැ. මිනිස්සු තියනවානේ. තිබ්බහම ඒ කතරගම දෙයියෝ ඒකේ සුවඳනේ ගන්නවා කියන්නේ ආග්‍රහණය කරනවා කියන්නේ. නේද? පල්තුරු ටිකක් නැහැ අපිට ආපහු දෙනවනේ. සුවඳ තමයි ගන්නවා කියන්නේ. මේ ලෝකේ මේ අපේ මේ සමාජයේ තියෙන දෙයක් වම් මේ කිව්වේ සුවඳ ආග්‍රහණය කරනවා. ඈ? ඔව්. දෙවිගොල්ලෝ ආහාර වශයෙන් ගන්න එහෙම තමයි සුවඳ. ඉතින් අන්නේ වගේ යන්නේ ගන්න සුවඳ ඒකට කියනවා ඕජාව කියලා. ආහාරයේ තියෙන ඕජාව. ඉතින් ඕක තව තියෙනවා විස්තර මේ ඒ දෙවිගොල්ලෝ ගන්න ඕජාවනේ. අපි කෑවම අපිට ඕජාවක් ඇති වෙනවා අර වගේ. ඒ කියන්නේ දෙයක් හම්බ වෙනවා. අපේ ශරීරයට උරා ගන්නවා. හොඳද? දැන් එතකොට උරා ගන්න ඕජාව පඨවි, ආපෝ, තේජෝ, වායෝ. අපි කනබන ආහාරයේ තියෙන ඕජාව කියන්නේ ඕකට. මේ රූපය හැදෙන්නේ ওই විදිහට තමයි. අම්මා කනබන ආහාරයෙන් හැදෙනවා කියන්නේ ඒකයි. අපි කනබන ආහාරයෙන් මේක වැඩෙනවා, පවතිනවා. ඔය කනබන ආහාර වල මොනවද තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඇපල් ගෙඩිය ගත්තා. තියෙන්නේ මොනවාද? මම අර ධාතු හතර ගැන කියපු ටික තියෙන්න ඕන. හොඳද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතර තියෙනවා. දැන් ඔකේ වර්ණය නැද්ද? වර්ණය නැත්නම් අපිට පඨවි, ආපෝ, තේජෝ, වායෝ හම්බ වෙනවද? කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. වර්ණයක් ඕනේ. නේද? දැන් ඔන්න වර්ණයක් නිසා මේ දෙක එකතු වීම නිසා ඇපල් කියන නමක් දැම්මේ නැද්ද? දැම්මා. ඇපල් කියන නමක් විතරක් නෙමෙයි. අපි දැම්මා ඒ ඇපල් ගෙඩිය එළිය රතු පාටයි. ඇතුළ සුදු පාටයි. හොඳද? ඒ ඇපල් ගෙඩිය දියර ස්වභාවය තියෙනවා. ඒ ඇපල් ගෙඩි චරචර ගාලා හැපෙනවා. ඒකේ ගොරෝසු භාවය තියෙනවා. නේද? ඒ ඇපල් ගෙඩියේ උණුසුමක් තියෙනවා. ඒක තමයි එන්න නරක වෙන්නේ. ඔය ඇපල් ගෙඩියට ඉන්ජෙක්ෂන් ගහනවා කියන්නේ ඕකනේ. ඒක තියාගන්න උණුසුමන්නේ දෙන්නේ. නැත්නම් නරක වෙනවා. සුවඳක් තියෙනවානේ. ඔව් ඇපල් සුවඳ තියෙනවා. හොඳද? එතකොට මේ හැම එකකටම වර්ණයකුත් තියෙනවා. දැන් බලන්න මේ ඇපල් ගෙඩිය කියන්නේ සුද්ධාෂ්ට කියන්නේ ඔයද? දැන් ඇපල් ගෙඩිය කෑලි කෑලි වලට ලිව්වොත් ඔන්න ඔයගේ සුද්ධාෂ්ටකයක් තමයි අපිට හම්බලා තියෙන්නේ. මෙන්න මේ සුද්ධාෂ්ටකයට අපි ටිකක් දියුණු වෙච්ච මට්ටමින් කියනවා ආයතන 6 කියලා. ආයතන 6 කියලා කියනවා. ඇහැට වර්ණ, කනට ශබ්ද, දිවට රසය, නාසයට ගඳ සුවඳ, කයට පොට්ටබ්බ ධර්ම, මනසින් පඤ්ඤාප්ති. ඔන්න දැන් ටිකක් දියුණු වුණා. නේද? දැන් හඳුනාගත්තා මෙන්න මේ සුද්ධාෂ්ටකය කියන කාරණා ටික තමයි අපි ආයතන 6 කියන්නේ. අන්න ආයතන 6න් තමයි ලෝකේ හැදලා තියෙන්නේ. මේ මගේ රූපේ හැදලා තියෙන්නේ ආයතන 6. දැන් නම් සතර මහා ධාතු හේතු කරන උපාදාන රූප හතර හේතු කරගෙන වර්ණ රූප සද්ද රූප ගන්ධ ඒ ටික එකතු කරගෙන ඕජා රූපේ එකතු කරගෙන මෙන්න හටගත්තා. අපි මේ තෘෂ්ණාවෙන් බැඳලා ඉන්න රූපේ හටගන්නේ ඔන්න ඔය විදියටයි. ඔය සුද්ධාෂ්ටකේ හේතු කරගෙනයි මේ රූපේ හටගන්නේ. මේ රූපේ සුද්ධාෂ්ටකෙන් හටගන්න බව ඔය විදියට අපි තේරුම් ගන්න මේක ලියලා බලන්නත් ඕන එකින් එක. මගේ රූපේ කොටස් ටික ලියලා බලන්න. බලනකොට අපි දැන් මං කෙස් හම්බෙන්න නේද? කෙස්
පඨවි ධාතු ස්වභාවයන් තියෙන්නේ. පඨවි තියෙනවා. වර්ණයක් තියෙනවා. කෙස් කියන පඤ්ඤප්තිය තියෙනවා. ওই තුන හේතු වෙලානේ අපිට කෙස් හම්බෙන්නේ. නේද? දැන් වග්ගඩුවක් ගත්තොත් ඊට වෙනස්. වග්ගඩුවක් ගත්තොත් පඨවි තියෙනවා. ආපෝ තියෙනවා. තේජෝ තියෙනවා. වායෝ තියෙනවා. නේද? ඒකට වර්ණයකුත් තියෙනවා. වර්ණ රූපයක් තියෙනවා. නේද? වර්ණ සුද්ධාෂ්ටකෙත් තියෙනවා. අපේක වර්ණයක් තියෙනවා. ඒකට අපි වර්ණයට නමක් දාලා තින්නේ. අපි අර කාරණා වලට මේ වග්ගඩුවක් කියන නමක් දාලා තියෙනවා. එතකොට ඒක පඨවි ආපෝ තේජෝ කියලා දාලා තියෙනවා. ඒකේ මුදුමුලක් භාවයේද අපි හඳුනනවා මේ ඔක්කොම තියෙනවා. දැන් මම මේ කතන්දරයක් කිව්වා නේද? දැන් ඔන්න මේ ඕලාරික රූපයක් හටගන්න කෙටි හැඳින්වීමක් තමයි මම මේ කළේ. ඔක ලියලා බැලුවොත් අන සුද්ධාස්තිකේ හම්බේ වෙමින් වශයෙන්. පඨවි වෙනම දාන, ආපෝ වෙනම දාන, තේජෝ වෙනම දාන, වායෝ වෙනම දාන. හොඳද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ අපිට රූපය බවට පරිවර්තනය වෙන්නේ වර්ණ රූපේ නිසා. අන්න වර්ණ රූපේ නිසා තමයි අපිට පේන්න ගන්නෙ. පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ කවදාකවත් පේන්නේ නැහැ. අනිදස්සන රූප හතරක්. අපිට වර්ණ රූපේ හම්බ වෙනවා. හොඳද? වර්ණ රූපේ හම්බ වෙනවා. හැබැයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා ටික හේතු කරගෙන මේක හට ගන්නවා. වර්ණ රූපේ අනිකක්, පඨවි ආපෝ තේජෝ වායෝ අනිකක්. කොහොමරි මේ සුද්ධාස්තික කියන්නේ මේ කාරණා ටික හේතු කරගෙනයි අපි මේ තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්න රූපේ හටගෙන තියෙන්නේ. යම් හේකින් අපි දැන් රූපේ හටගන්න හැටි යම් පොඩි විමර්ශනයක් කළා අපි. පොඩි කතාවක් කළා. හොඳද? දැන් එතකොට මේ රූපේ මේ විදිහට සුද්ධාස්තිකේ නිසා හටගන්නවා නේද? ඒ හට ගැනීමත් අපි ආපහු ලියනවා එකින් එක. අර එකතු වෙච්ච එක අර හොඳට කන්න පුළුවන් රොටිය ආපහු නුවණින් නේද? නුවණින් එයාගේ ඉස්සෙල්ලාම මේ තේජෝ ධාතුව අයින් කරන පැත්තකට. ඒක වෙන එකක්. තේජෝ ධාතුව අයින් වුණ හැටි දීර්ඝ ස්වභාවය තියෙනවා. හොඳද? දීර්ඝ ස්වභාවය අයින් කරනවා. අයින් කරපෙට පිටි ටික තියෙනවා. නේද? පිටි ටික තියෙනවා. දැන් එතකොට දැන් මේ ඔක්කොම පඤ්ඤාප්තිය අයින් කරලා බැලුවොත් මොකුත් නැහැ. දැන් පිටි කියන එක වර්ණයක් තියෙනව නේද? වර්ණය සුදුයි නේ. එතකොට පාම් පිටි කියලා අපි එහෙම එකක් තියෙනවා නේ. පාම් පිටි කියලා දෙයක්ත් තියෙනවා. වර්ණයට සාපේක්ෂව නේද අපි පාම් පිටි කිව්වේ? ඒ පිටි කියන එකට නේද අපි පඨවි කිව්වේ? බුද්ධාගේ වචනයක් කියන පඨවි කියලා. නේද? රොටියක් අපිට හම්බ වෙන්න කන්න පුළුවන් මට්ටමට රොටිය හම්බ වෙනකොට සිතුවිලි කොච්චර හටගෙන නිරුද්ධ වෙලාද රොටිය හැදිලා තියෙන්නේ. අපි නොදන්නවට. දැන් අපි සම්මුතියෙන් ගත්තොත් පාම් පිටි ඕන. පාම් පිටි නිකන් හම්බෙන්නේ නැහැ. වර්ණයක් ඕන. පාම් පිටි හඳුන ගන්න. දැන් මේ ඔක්කොම සිතුවිලි නෙමෙයිද? සිතුවිලි වලට අයිති නැති සතර මහා ධාතුවක් ලෝකේ තියෙනවද? සිතුවිලි වලට අයිති නැති සතර මහා ධාතුවක් ලෝකේ නැහැ. මම මොකක් ගැනද කතා කරන්නේ? චිත්ත චෛසික ධර්ම ගැන. මේ කතා කරන්නේ චිත්ත ධර්ම ගැන. රස්නේ කියන එක සිතුවිල්ලනේ. රස්නේ කියලා හිතනවා පිච්චෙනවා. අඹුහ රස්නේ. මේක චේතනාවක්. මේ චේතනාවට පිටින් රස්නයක් තියනවද? නැහැ. නැති බව අපි නිකන් ඔප්පු කරගන්න මොකද්ද පෙන්වන්නේ? ආදේකක් එහෙම තියෙනවා. මලකඳ පුච්චමු අපි. මලකඳ පුච්චුනොත් රස්නේ දැනෙනවද? නෑ. දවන, තවන, දිරවන, පැසවන අලු වෙන ස්වභාවයෙන් යුක්තයි. මලකඳ දන්නවද? ඇයි ඒ? ඔන්න ඔය සිතුවිලි ටික නැහැ. ඔය සිතුවිලි රටාවට කියනවා අපි සුද්ධ අෂ්ටක කියලා. තේරුණාද? මේ සුද්ධ අෂ්ටකයවත් සතර මහා ධාතුවත් කෙටියෙන් කතා කරොත් මේ සුද්ධ අෂ්ටකය
ලෝකයේ තියෙන ධර්මයක් නෙවෙයි. චිත්ත ධර්මයක්. මේ නිසයි අපිට චෛසික. චෛසික කියන්නේ වේදනා සංඥා චෛසික ගැන ගොඩක් තියෙනවා කතා කරන අපි ධර්මයේ. සිත් ගැන කතාව. අපි මේ අවස්ථාවට අනුව කතා කරමු. අපිට නිවන් දකින්නනේ. නේද? නිවන් දකින්න උපකාර වෙන නිසා දැන් මෙන්න මේ විදිහට අපි චිත්ත චෛසික හඳුනා ගන්න දක්ෂ වෙමු. දැන් බලන්න අපේ කය දිහා රොටිය දිහා බලන්න එක හා සමානව ගහක් දිහා බලන්න ඉර දිහා බලන්න හඳ දිහා බලන්න මේ මහ පොළොව මේ ලෝකේ තියෙන ඝන වස්තු ඕන එකක් දිහා බලන්න. හොඳද? අපේ චිත්ත ධර්ම වලින් නෙමෙයිද හැදිලා තියෙන්නේ. අපි මේ චිත්‍ර ධර්ම වලින් හැදිච්ච නැති බව අපි දන්නේ නැතුව අපි පාවිච්චි කරන වචන සෙට් එක මේ රූපේ හැදලා තියෙන්නේ තද ගතිය, දීර්ඝ ගතිය, උණුසුම් ගතිය, වායු ගතිය වලින්. අපි වචන සෙට් එකක් දානවා අපි මේ තද ගතියෙන් හැදිච්ච කොටස් 20ක් තියෙනවා. කෙස්ලොම් නියදත්. මේ ඔක්කොම වචන. අපි කියනවා කෙස් කියන තැන තියෙන වර්ණය කළු. ඒක චිත්තයක් නෙවෙයි, වචනයක් නෙවෙයි. සිතිවිලි. නේද? අපි කෙස්සල් කියන තදයි කියලා වචනයක් නෙවෙයි. ඒක චිත්තයක්. නේද? දැන් එතකොට වචනයක් නොවන මේ චිත්ත ධර්ම වලට කියනවා මේ චිත්ත ධර්ම වල ස්වභාවයක් තමයි සුද්ධස්තක. මේ ඕලාරික අපි තණ්හාවෙන් බැඳිලා ඉන්න රූපේ හටගන්නේ ওই විදියටයි. අපි දැක්කොත් යම් දවසක මේක චිත්ත ධර්මයක් කියලා. හොඳද? මේ රූපේ හටගන්නා මේ කාරණා චිත්ත ධර්මයක් කියලා හඳුනාගත්තොත් අන්න ඒ නිසායි চৈতසික සැප හෝ දුක් හෝ අදුක්කම සුඛ වේදනා පහළ වෙන්නේ. අපිට අවශ්‍ය සංඛාර හඳුනා ගන්නයි. මේ අපේ රූපය ඝන වශයෙන් තියෙන එකක් නොවේ. මේ කතන්දරේ දන්නේ නැති හින්දා අපිට ඝන වූ රූපයක් හම්බ වෙලා. අපි ඒ රූපය සම්මුතියෙන් කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හටගත්ත එකක් කියලා. මම කරපු විස්තරය ඕගලන්ට පුළුවන් නම් පඨවිය වචනයක් නැති සිතුවිල්ලක් නැති තැනකින් දකින්න පුළුවන් නම් පුළුවන්ද? පඨවි ධාතු තද ගතිය වචනයක් නැත්ැනකින් හම්බ වෙනවද? කවදාවත් නැහැ. මල කඳට පඨවි ධාතු හම්බ වෙනවද? ඇයි හම්බෙන්නේ නැත්තේ? සිත නැති නිසා. මේක චිත්තයක්. සංඛාර ධර්ම. ආපෝ හම්බ වෙනවද? දැන් මං පඨවි ගැන විස්තරයක් කළා. සම්පූර්ණ සිතුවිලි. වචී චේතනා. වචී චේතනාවේ මනෝ චේතනාවට සාපේක්ෂව. ඒක මම කතා කළේ කය ගැන. කය ගැන කතා කරලා කාය චේතනාව. එතකොට කාය චේතනාව, වචී චේතනාව, මනෝ චේතනාව නෙමෙයි මේ තියෙන්නේ. මේ තුනට කියනවා සංඛාර කියලා. කාය චේතනා කියන්නේ මං ඇවිදින්නේ දැන් ඇවිදින්න ඕනේ මං යන්න ඕනේ උඩට මං දැන් බත් කන්න ඕනේ මට බඩගිනි කායට දැනන දේවල්නේ ඒක කාය චේතනා. කය හේතු කරගෙන හටගන්න චේතනා. දැන් එතකොට රළු භාවය, මුදු භාවය, කෘත්‍ය, ලක්ෂණය මම මේවා දැන් ඔක්කොම විස්තර කළා සුද්ධාෂ්ටකය ගැන කෙටි හැඳින්වීමක් කළානේ. මේ ඔක්කොම අපේ චිත්ත ධර්ම නෙමෙයිද? දැන් ඔයගලගේ රූපය කියන්නේ ඝන ඕලාරික දෙයක්ද? සිතේම නිර්මාණයක්ද? සිතෙන් හදන එකක්. අම්මා තාත්තා නිසා තමයි මේ රූපේ හටගත්තේ. ඕක චින්තනයක් නෙවෙයිද? ඒක සිතක්. අපි කනෝ දෙයක්. චේතනාවකට හවු වෙන්නේ නැති මේ ලෝකේ කිසිදු ධර්මයක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරු කියනවා චිත්ත සූත්‍රයේ චිත්තේන නීයති ලෝකේ මානිනි සිතින්ම ලෝකේ හදනවා. සුද්ධාස්තකේ හදන්නේ සිතෙන්. අපි ඔය කතා කරන්නේ දස්සු ලෝක සමුප්පන්නෝ කියලා. ඒ දස්සු ලෝක සමුප්පන්නෝ කියන්නේ සුද්ධාස්තකේ තවත් පැත්තකින් හැඳින්වීමක්. තව පර්යායක්. හොඳද? ඒක නිසා මේ සිතින්ම මේ රූපේ හදලා තියෙන්නේ මගේම සිතිවිලි වලින්. මේ රූපේ හම්බෙන්නේ මගේ සිතට. මේකේ ජාජරා ව්‍යාධි වර්ණ දුක හම්බෙන්නේ මගේ සිතට. දැන් මේ අපි ඕලාරික කයක් හදාගෙන වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා.
නැවත ඉපදිනවා කියලා අපි හදාගත්ත න්‍යායක් තියෙනවා නම් මේක නැවත ඉපදිනවා කියන වචනේ අයින් කරගන්න වයස් වෙනවා, ලෙඩ වෙනවා, මරනවා කියන න්‍යාය විතරක් මතු කරගන්න. මේ ඔක්කොම සිතුවිලි නෙවෙයිද? මේ ඝන වූ කයද්ද වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, මැරෙන්නේ. අපි දන්නවා සමහරක් ඔය මේවා නිකන් මේක මේ සනාථ කරගන්න කියන උපමා කතා අවුරුදු 500ක් අයිස්වල රූපයක් තිබුණා. දැන් අපි තොටගමේ සී රාහුල හාමුදුරන්ගේ දේහය ගමු. දැන් අවුරුදු බර ගානන්නේ. උන්වහන්සේගේ දේහ ගෝවෙද කොහෙද තියෙන්නේ? ඔව්. කොණ්ඩේ වැවෙනවා, නියපොතු වැවෙනවා නේද? දැන් මේවා වැවෙන්නේ එහෙම දේහයක් හම්බ වෙන්නේ බලනාගේ චින්තන වලට නේ. ඒ රූපේ හදලා තියෙන්නේ මේ ඔක්කොම අපි හිතනවා ආයේ කොණ්ඩේ වැවෙනවා, නියපොතු වැවෙනවා. අපි හිතනවානේ. දැන් එතකොට මේ චිත්ත නෙමෙයි තියෙන්නේ. චිත්ත ධර්ම නෙමෙයි තියෙන්නේ. ඒ සිතිවිල්ල වලට අනුව හැඩතල නැද්ද? සිතින්ම හැඩතල නිර්මාණය කරනවා. දැන් එතකොට කොණ්ඩේ වැවෙන එක, නියපොතු වැවෙන එක නේද? තාම කුණු වෙන්නේ නැතිව රූපේ පවතින එක මේකක්වත් තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියන ඒ මලකඳට හම්බ වෙනවද? ඒ මලකඳට හම්බ වෙනවද? ඇයි එයාට සිතුවිලි නෑ. සිතුවිලි තියුණා නම් එයා දන්නවා නේද කොණ්ඩේ වැවෙනවා, නියපොතු වැවිලා කපා ගන්න ඕන. මේ ඔක්කොම සිත නෙමෙයිද? මේ කපන නියපොත්ත හදන්නේ කවුද? සිතයි. ඒක කපන්න අවශ්‍ය නීකට් එක හදන්න දෙන්නේ කවුද? ඒක මොකද්ද? ඒක සිතක්. සිතවිලි වල ක්‍රියාකාරීත්වයක් මේ තියෙන්නේ. මේ මුළු ලෝකෙම එහෙමයි. අපිට මේ ස්වභාවය හම්බෙන්නේ නැහැ. අපිට හම්බෙන්නේ රූපයේ ඝන ස්වභාවය. අන්න භෞතික විද්‍යා විෂයන් වල තියෙනවා දෙමාපියන් නිසා අපි හටගත්තා, අම්මගේ කිරි බිව්වා, මේ ලෝකෙට ආවට පස්සේ උන්න හැදුණා, කබලින්කාකාර ආහාරය වළඳලා, ජලය නිසා මේව නිසා මේ රූපේ හට ගන්නවා පවතින. හැබැයි මේ ඔක්කොම සිතිවිලි කතන්දරයක් තියෙන්නේ. මේක ඇත්ත කතන්දරේ. එතකොට සුද්ධාස්තික එකතු වෙච්ච නිසා අපිට කන ආහාරය මේ නිර්මාණය වෙලා ගහටගෙන, ගහ කියන්නේ සුද්ධාස්තික එකතු වෙච්ච තැන. මේ අපිට පේන්නේ ඝනමය රූප සියල්ලම සුද්ධාස්තික එකතු වෙච්ච තැනක්. මේක අපි නොදකින නිසාම. එතකොට සුද්ධාස්තිකය අපි ඝන වශයෙන් වෙන් කරන්න එපා. චිත්ත වශයෙන් දකින්න ලැත්. අපි මේ නුවණින් මෙනෙහි කරනකොට නිල් පාට කියන එක වචනයක් නා චේතනාවක්මයි. වෙන ක්‍රමයක් නැහැ නිල් පාට පෙන්වන්න. නිල් පාට ගැන කතා කරන්න බෑ. පොඩි ළමයට කතා කරන්න බැරි. එයාට වචන නැහැ. එයා දන්නේ එයා ගැන මොකක්වත් හරියට තාම. එයාගේ රූපේ එයාට හම්බෙලා නැහැ. උඩිපිලි අතරින් දරුවට. අපිට තමයි ඒ දරුව පේන්නේ සුද්ධාස්තික එකතු වෙච්ච තැන අපිට බාහිර කෙනෙක් හම්බ වෙලා. අපේ සුද්ධාස්තිකෙන් බාහිර රූපයක් හදලා. මගේ රූපේ හැදුවා වගේ ඒ රූපෙත් හදලා. හැබැයි එයාගේ රූපේ යාට තාම හදලා නැහැ. ඒක වෙලා නැහැ. අපිටයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් බලනකොට බලන්න පොඩි දරුවාගේ රූපේ එයාට හම්බෙලා නැහැ. පොඩි දරුවාගේ රූපේ අපිටයි හම්බෙලා තියෙන්නේ. එහෙනම් පොඩි දරුවා කියන තැන සුද්ධාස්තිකයක් එයාට හම්බෙලා නැහැ. මලකඳ සුද්ධාස්තිකයක් නැහැනේ. සුද්ධාස්තිකයක් නිර්මාණය වෙනවා නම් සිතුවිලි අවශ්‍යයි. සිතුවිලි නැතුව සුද්ධාස්තිකේ පවතින්නේ නැහැ. සුද්ධාස්තික කියන්නේ අපේම චිත්ත ධර්ම. ඒ නිසා චෛතසික වේදනා තුන් වේදනා පහළ වෙනවා. එතකොට අර උඩිපිලි අතින්න දරුවට සුද්ධාස්තිකයක් තියෙනවා කිව්වොත් ඒක පට්ටපල් බොරුවක්. ඒ දරුවා හදලා තින්නේ අපේ රූපේ හැදුවා වගේ මේ සුද්ධාස්තිකේ. ඒ සුද්ධාස්තික කියන්නේ මොනවද? අපේම සිතුවිලි. තේරුණාද? සිතුවිලි. මලක් හඳක් ළඟින් දරුවා හම්බ වෙනකොට අම්මා මැරුණොත් අම්මා දන්නවද දරුවා හම්බුන බව? අර මලක් හඳ දන්නවද? නෑනේ. ඇයි ඒ? සුද්ධාස්තිකේ නෑ. සුද්ධාස්තිකේ නැහැ කියන්නේ මොනවද? චිත්ත ධර්ම ටික නෑ. සංඛාර නෑ. සංඛාර නැති නිසා චෛතසික නෑ.
ඒ නිසා මේ චිත්ත චෛතසික නිසා හටගන්න රූපේ නෑ. චිත්ත චෛතසික නිසා හටගන්න රූපේ තමයි මේ සුද්ධාෂ්ටක කියන අපි අද භෞතික මට්ටමේ වෙන් කරගත්ත. පඨ වියාපෝ තේජෝ වායු කියලා ඝන ස්වභාවයට ගිය. වර්ණ රූපේ කියලා ඝන ස්වභාවයට ගිය. සද්ද රූප මේවා ඕජා රූප මේ අපි ඝන ස්වභාවයට ගිහිල්ලා අපි නිවන් දකින්න පැත්ත රූපේ ඇත්ත පැත්ත අපි වරද්දගෙන. මේක ඝන ස්වභාවයක් නෙවෙයි මේක චිත්ත ස්වභාවයක්. මේ චිත්තය නිසා වේදනා සංඥා පහළ වෙලා චෛතසික පහළ වෙලා මෙන්න මේ චිත්ත ධර්මය සුද්ධාෂ්ටක කියන්නේ චිත්ත ධර්ම ටික ඒක හේතු කරගෙන චෛතසික පහළ වෙලා මෙන්න අපේ රූපය පරිහරණය කරනවා නේද මේ අම්බිලටින් දස් කොළන් ඉර හඳ තාරකා මහ පොළොව මේ සියලු දේවල් චිත්ත ධර්මයක් නිසා හටගත්ත රූප චිත්ත චෛතසික රූප කියන්නේ ඔකට දැන් එහෙනම් අපේ රූපය හදලා තියෙන්නේ කවුද මමද හැදුවේ අනාත්ම ධර්මයක් මම හදලා නැහැ සුද්ධාර්ථකය ඔත සුද්ධාර්ථකය කියන්නේ මොකද්ද චිත්ත ධර්ම දැන් අපි වතුර කියනවා වතුර කියන වචනේ නැත්නම් අපිට වතුර හම්බ වෙනවද නැහැ ඒකයි උඩුපිලි අතට හෝ මාස 3 දරුවෙකුට වතුර හම්බ වෙන්නේ නැහැ හම්බෙන්නේ නැති හේතුව සිතුවිලි නැහැ එයාගේ රූපේ හම්බෙන්නේ නැහැ හරියට යාට අන්න ටික සිතුවිලි පහළ වෙන්න ගන්නවා තේරුණාද අර දරුවා ඔයා දැන් ගින්දරට එහෙම අත දානවද නෑ ධන ගන්න දරුවෙක් කියලා ගින්දරට අත දාන්නේ නැද්ද ඇයි ඒ පිච්චෙනවා කියන සුද්ධාෂ්ටකේ නෑ හතර මා ධාතුවේ එකක් නෑ ඇඟිල්ල දාලා පිච්චුණා ආපහු ගිහලා ඇඟිල්ල දාන්නේ නැද්ද හොඳ ඒ දැවිලා නැතුණාට පස්සේ එහෙම දානකොට හඳුනා ගන්න නැද්ද මේක හඳුනා ගන්නවා එහෙම දාන්නම ඕනේ නැහැ හඳුනා ගන්න අම්මලා ආරක්ෂා කරලා ගේනවා ලොකු වෙනකොට දැනගන්නවා පිච්චෙන්නේ නැතුව දැනගන්න ස්වභාවිකුත් තියෙනවා ඒක තමයි අම්මලා අපි ආරක්ෂා කරන්නේ තේරුණාද ඉතින් මෙන්න මේ විදියට දරුවා පිච්චුනාම ඒක ඔක්කොම දැන් අපිට පේනවනේ අපි හිතනවා පිච්චිලා කියලා තේජෝ ධාතුවේ කෘත්‍ය පේන්න ගන්නවා කෘත්‍ය පේනකොට ඒ කෘත්‍යයට සාපේක්ෂව අන්න දැවිලා පිච්චිලා දැන් ගොරෝසු ස්වභාවයට ඇවිල්ලා මොලොක් ස්වභාවය හම්බ වෙන්නේ නැහැ තේජෝ ධාතුවේ මෙන්න මේ විදිහට අපේ සිතිවිලි වලට සාපේක්ෂවයි මේ විවිධ රූප අපි හඳුනගන්නේ මම මේකෙන් අදහස් කරන්නේ සුද්ධාෂ්ටකය කියන්නේ අපේ චිත්ත ධර්ම ටික ඒ නිසායිතයිසික ඕලාරික වශයෙන් තියෙන ධර්මයක් නෙවෙයි සුද්ධාෂ්ටකය කියන්නේ ඝන වශයෙන් තියෙන එකක් නෙවෙයි එහෙනම් මේ අපි අද මේ ඝන රූපයකට හවුවලා හිටියට මෙතන තියෙන්නේ මොනවද චිත්ත ධර්ම ටිකක් එතෙන්ට යන්න කලින් අපි ගත්තොත් මෙන්න මේ අපිට හම්බෙච්ච මේ රූපය මේ ඝන අපි අල්ලනකොට මේ දැනෙන්නේ සද්දගතියනේ මේ චිත්ත ධර්ම මේ සුද්ධාෂ්ටකය මේ පේන්නේ වර්ණේ මගේ මං අර්ථ සුදුයි මගේ මේ සුද්ධාෂ්ටකේ එකාංගයක් එහෙනම් මේ සුද්ධාෂ්ටකේ කියන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ මේ නම් ටික නැත්තම් මේ සිතුවිලි නැත්තම් මේවා හම්බෙන්නේ නැහැ අපිට දැන් ඔන්න අපි හඳුනාගත්තා ලෝකේ තියෙන ධර්මයක් නෙවෙයි මේ සුද්ධාෂ්ටකේ කියන්නේ පොඩි කෙනෙක් ලොකු වෙනකොට ඇති වෙන ධර්මයක් චූටි දරුවෙක්ට මාස 3ක දරුවෙකුට සුද්ධාෂ්ටක හම්බෙලා නැහැ. එයා ලොකු වෙනකොට තමයි එයා වර්ණය හඳුනා ගන්නවා, තද ගතිය හඳුනා ගන්නවා, දියර ගතිය, උණුසුම් ගතිය, වායු ගතිය. මෙන්න මේ සිතිවිලි හඳුනා ගන්නකොට එයා තද ගතිය හඳුනා ගන්නවා, දියර ගතිය හඳුනා ගන්නවා, උණුසුම හඳුනා ගන්නවා, වායු ස්වභාවය හඳුනා ගන්නවා. හඳුනාගන්නේ එහෙමයි. එහෙනම් සුද්ධාෂ්ටක කියන්නේ අනාත්ම ධර්මයක්. සුද්ධාෂ්ටකය අනාත්ම ධර්මයක්. සුද්ධාෂ්ටකයේ යථාර්ථය චිත්ත ධර්මයක්. ඔය විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වන හැම දෙයක්ම
ඒ සුද්ධාස්තකයේ නිසයි හටගන්නේ. සුද්ධාස්තකේ නැත්තම් සිතක් නැහැ. ඔය සුද්ධාස්තකේම අපි සිත කියන්නේ. සිතට සුද්ධාස්තකේ කියන්නේ. නිල් පාට කියන වචනේ නැත්තම්, රතු පාට කියන වචනේ නැත්තම් නේද? ඒ රතු පාටයි කියන සුදු පාටයි කියන වචනේ, තදයි, දියරයි කියන වචන මේවා තමයි සුද්ධාස්තක. කුඩා දරුවා තුල දනගාන දරුවා තුල මේ වචනේ දිලා නැහැ. යාට සුද්ධාස්තකේ තාම නැහැ. ලොකු වෙනකොට තමයි සුද්ධාස්තකේ ඇති වෙන්නේ. අන්නේ සුද්ධාස්තකේ නිසා එයාගේ රූපයත් එයාට හදනවා, මේ ලෝකයක් හදනවා. දැන් සුද්ධාස්තකේ කියන්නේ කුමක්ද? තමන්ගේ චිත්ත ධර්ම. වෙන නෙමෙයි. ඒ නිසා චෛසික. අන්න චිත්ත චෛසික නිසා වෙන රූපය හම් වෙලා. ඒකයි චිත්ත චෛසික රූප නිබ්බාන. මේ චිත්ත චෛසික අවබෝධ කරනකොට මේ රූපය මොකද්ද කියන එක තේරෙනවා. රූපය ඇත කියලා පනවන්නත් බෑ. රූපේ නැත කියලා පනවන්නත් බෑ. ඇයි? අපිට මේ ඕලාරික පේන ලෝකය, ඝන වශයෙන් හම්බෙන මේ ලෝකය චිත්ත ධර්මයක්. මේ සුද්ධාස්තකය කියන්නේ චිත්ත ධර්මයක්. ඒකින් තමයි ඝන රූපය හදලා තියෙන්නේ. ඒකට නමකුත් දාලා තියෙනවා. සුද්ධාස්තකය හේතු කරගෙන නමකුත් දාලා. දැන් මේ සුද්ධාස්තකේ හඳුන්වන්න මම පාවිච්චි කරන නම් ටික ඒක මන ආයතනින් කරා. අන්න සුද්ධාස්තකය හේතු කරගෙන මන ආයතන පිහිටලා තියෙනවා. අන්න ඒ නිසා චෛසික පහළ වෙනවා. මන ආයතනය සුද්ධාස්තකය කියන්නේ චිත්ත ධර්ම. දැන් මේ රූපේ නිර්මාතෘවරයා කවුද? චිත්ත ධර්ම. ඒකයි අපි ධර්මයේ සිත ගැන කතා කරන්නේ. සුද්ධාස්තක කියන්නේ චිත්ත ධර්මයක්. ලෝකයේ ඝන වශයෙන් තියෙන එකක් නෙවෙයි. මේ අපිට පේන සුදු චිත්ත ධර්මයක්. ලෝකේ තියෙන එකක් නෙවෙයි. එහෙනම් ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. මේ දැන් හටගන්න ධර්මයක්. ඒ නිසා චෛසික පහළ වෙනවා. මේ නිසා අපිට රූප හට ගන්නවා. ඝන රූප හට ගන්නවා. මේ කණු සුදු පාටයි නේද? මේ ටයිල් කැටි සුදු පාටයි. මේ වාඩි වෙන එක රතු පාටයි. ආසනේ. ඉර රතු පාට වෙනවා, කහ පාට වෙනවා, එක එක පාට වෙනවා. සඳ සුදු පාටයි. ආස කළු පාට වෙනවා, නිල් පාට වෙනවා. නේද? මේ හැම එකම පඤ්ඤාති නෙමෙයිද? මේ ඔක්කොම සංඛාර නෙමෙයිද? චිත්ත. ඒකයි චිත්තේනි නියති ලෝකේ මාන්නේ සිතින් ලෝකේ හදනවා කියෝකට. අන්න චිත්ත ධර්ම ඒ නිසා චෛසික පහළ වෙනවා. මේ චිත්ත චෛසික නිසා ලෝකේ අපිට මේ ඇත්ත නොදන්නා කම නිසා ඝන වූ ලෝකයක් හම්බ වෙලා. ඕලාරික ලෝකයක්. ඇත්ත වශයෙන්ම අපිට මේ හම්බෙන ඝන වූ ලෝකය, ඝන වූ රූප ඝන නැහැ. චිත්ත ධර්ම. මේ චිත්ත ධර්ම හඳුනාගත්තොත් විතරයි රූපය අවබෝධ කරන්නේ. අන්න රූපය ඉස්සෙල්ලාම අවබෝධ කරනවා. රූපය කියන්නේ හිස් දෙයක්. නයිදන් අත්තකතම් බිම්බං ප්‍රතිබිම්බයක්. මේ තියෙන්නේ චිත්ත ධර්ම. රූපයක් නෙමෙයි මේ තියෙන්නේ. චිත්ත ධර්ම. සත්‍යයේ කුරුල්ලගේ රූපේ, වඳුරෙක්ගේ රූපේ, සිංහයෙක්ගේ රූපේ, මිනිසෙක්ගේ රූපේ, පුරුෂයන්ගේ රූපේ, ස්ත්‍රීන්ගේ රූපේ මොනවද මේ? චිත්ත ධර්ම. මේක චිත්ත ධර්මයක්. මේ නිසා චෛතසික පහළනවා. මේක නොදන්නා අපි ස්ත්‍රීන් කියලා වෙනම ඝන රූපයක් පනවගෙන, පුරුෂයෝ කියලා වෙනම ඝන රූපයක් පනවන, මහ පොළොව කියලා වෙනම ඝන රූපයක් හදාගෙන, අහස කියලා වෙන ඝන රූපයක්, අඹ ගහ කියලා, කොස් ගහ කියලා, පුටුව, මේසේ, පිඟාන, බත්, පාන් කියලා ඇඳුම් පැළඳුම් මේ විවිධ දේවල් නම් දාගෙන ඉන්නවා. මේ ඔක්කොම චිත්ත ධර්ම. සිතක් නිර්මාණය වෙන්නේ, සිතක් ලෝකෙට දැයිත වෙන්නේ සුද්ධාස්තකයන් නිසායි. ඒ සුද්ධාස්තකයේ තියෙන කාරණා ටික චිත්ත ධර්මයන්. ඒ සුද්ධාස්තකේ නැත්තම් සිතුවිලි නැහැ. සිතක් නැහැ. ඒතකොට විඥානේ පහළ වෙන්නේ නැහැ. දැනගන්න දෙයක් නැහැ. සංකාර දෙන්න එපා දැනගන්න. එතකොට අපිට මේ හම්බලා තියෙන ඝන රූපේ කොච්චර මුලාවක්ද? මේ ලෝකේ ඝන රූප නැහැ. මේ ලෝකේ පවතින්නේ චිත්ත ධර්ම ටිකක් විතරයි. මේ චිත්ත චෛතසික නිසා හටගන්න
පේන ලෝකයක් මේ තියෙන්නේ. ගණුව ලෝකයක් නෙමෙයි තියෙන්නේ. මේ සිටිවිලි තියෙන්නේ. මේක දකින්න ඕනේ ප්‍රඥාව. මේක නොදන්නාකම නිසා ගණුව රූප වලට අපි බැඳිලා තෘෂ්ණාවෙන්. අපි තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්නේ ගණුව රූප වලට නොවේයි. ඒකයි අපිට තෘෂ්ණාව හටගන්න නියම පැතිකඩ නොදන්නා කම නිසායි අපිට තෘෂ්ණාවෙන් මිදෙන්න බැරි. තෘෂ්ණාවෙන් මිදෙන්න නම් මේ රූපය චිත්ත චෛතසික නිසා හටගත්ත බව. මේ ඝන ලෝකේ කියන්නේ චිත්ත චෛතසික දෙකක් බව දැක්කොත් අර රූපය නැති වෙලා යනවා. ශුන්්‍යත වෙනවා. අනිමිත්ත වෙනවා. නිමිති තියෙන්නේ මේ. හොඳද? චිත්ත මට්ටමේ. ඝන රූපයක නෙමෙයි. අපි වතුර කියන වචනේ පාවිච්චි නොකළොත් වතුර කොහොමද හඳුනගන්නේ? වතුර නෑ ලෝකේ අපිට. ඒ වචනේ නැත්තම්. ඒක තමයි ඇත්ත කතන්දරේ. හොඳද? අත කෙනෙක් කියාවේ ඇහැට පේනවා කියලා. වතුර කියන වචනේ නැත්තම් නිල් පාට කියන වචනේ මේ සුදු පාට කියන වචනේ ශ්වේත වර්ණය කියන වචනේ පහළ වෙන්නේ නැහැ. ඉතින් මම මේ ටිකක් හඳුනා ගන්න තමයි මේ කතා කළේ. ඉතින් මේ විදිහට අපි මේ ඝන රූපේ කියන්නේ චිත්ත චෛතසික නිසා හට ගන්න රූපයක් කියලා මේ අපිට පේන එක හොඳට මතක තියාගන්න. මේක චිත්ත චෛතසික නම් මේ රූපයක් නැති බවයි සත්‍යය. මේක හිස් දෙයක්. රූපේ ප්‍රතිබිම්බයක්. හොඳද? දැන් අපි දකින්න ඕනේ අපේ රූපේ කියන්නේ චිත්ත ධර්මයක් හැටියට. අපි මේ තණ්හාවෙන් බැඳිලා ඉන්නේ චිත්ත ධර්මයකටයි. අපි රාගයේ උපදෝගෙන ඉන්නේ චිත්ත ධර්මයකටයි. අපි දෙවේචී උපදෝගෙන ඉන්නේ චිත්ත ධර්මයකටයි. අපි මුලා වෙලා ඉන්නේ අපේම චිත්ත ධර්මයට. ඒ නිසා චෛතසික පහළ වෙනවා. එළියේ තියෙන රූපයකට නෙවෙයි. අපි කාගේ හරි අතින් ඇල්ලුවොත් අපේම චිත්ත ධර්ම ටිකක් විතර අපිට හම්බෙලා තියෙනවා. අපේ සුද්ධාස්තික වලින් මගේ රූපයක් හදලා මහත්යක රූපයක් හදලා. චිත්ත ධර්ම වලින් මගේ රූපයක් හදලා මහත්යක රූපයක් හදලා. මේ සිත නැත්තම් සුද්ධාස්තික යන්නේ සුද්ධාස්තික යන්නේ නැත්තම් සිතක් නැහැ. ඒකයි මලකඳට මුකුත් හම්බෙන්නේ නැත්තේ. ඒකයි අර මේ තුන් මාසේ දරුවට මුකුත් හම්බෙන්නේ නැත්තේ. උඩුපිලි අතරින් දරුවා හරි කමන්නේ ගන්න. මේ මට්ටම බලන්න උඩුපිලි අත දරුවට. ඉතින් අන්න නිසා අපිට අද දවසේ අපිට වක්ක මලකඳට කෙසේ වෙතත් අර උඩුපිලි අතරින් දරුවට කෙසේ වෙතත් මේ ධර්මයේ දන්නේ නැති ඇන්ටත් හම්බෙලා නැහැ. සුද්ධාස්තිකය කියන්නේ චිත්ත ධර්මයක් බව. දන්නේ නැති නිසා ඝන රූපයක් අල්ලගෙන තණ්හාවෙන් බැඳිලා ඉන්නවා. කවදාකවත් තණ්හාව දුරු කරන්න බෑ. තණ්හාව දුරු කරන්න නම් මේ සුද්ධාස්තිකය හඳුනා ගන්න ඕන. චිත්ත වශයෙන්. අන්න හඳුනාගත්තාම අපි වර්ණයට තණ්හාවෙන් බැඳෙනවා. මේ අපි ස්ත්‍රිය තණ්හාවෙන් බැඳෙනවා. පුරුෂය තණ්හාවෙන් බැඳෙනවා. පොඩි ළමයා තණ්හාවෙන් බැඳෙනවා. නේද? මල්පෝච්චිය තණ්හාවෙන් බැඳෙනවා. පුටුවර තණ්හාවෙන් බැඳෙනවා. හැම දෙයකටම මගේ රූපෙට මම තණ්හා කරනවා. මේ ඔක්කොම තියෙන්නේ චිත්ත ධර්මය නිසා පහළ වෙච්ච චෛතසික නිසායි මේ තණ්හාව ඉපදුනේ. ඝන රූපයක් අරඹයා නොවේ. හොඳට සතිය පිහිටවන්න පුළුවන් නම් මේ චිත්ත ධර්ම හඳුනා ගන්න. සුද්ධාස්තිකය කියන්නේ පඨවි කියලා අපි හිතන වචනේ තුල තද ගතියක් නැති බව. ඒ වචනේ හරියට පුම්බපු සබම් බෝලයක් වගේ ඇතුළේ හිස්ව. බෝලයක් වුණාට ඇතුළේ මුකුත් නැහැ වගේ. අපිට පුළුවන් නම් මේ චිත්ත ධර්මය හඳුනා ගන්න. පහළ වෙන හැම චිත්තයක්ම මේ විදිහට හඳුනා ගන්න පුළුවන් නම් පිඟාන කියලා හිතන තැන පිඟානක් නැති බව චේතනාවේ අපිට දකින්න පුළුවන් නම් සබම් බෝලේ ඇතුළේ හිස් වගේ දකින්න පුළුවන් නම් ඇත්තටම අපි සංකාරයේ ශුන්‍යතයි කියලා දකිනවා. සිත ශුන්‍යත ධර්මයක් කියලා හඳුනනවා. මේ සිටිවිලි අනිමිත්තයි. මේ ඉතින් මේ දැන ගැනීම කවදාද නැති වෙන්නේ? එදාට සතර මහා ධාතුන් මිදෙනවා අපි. නේද? ඒක තමයි. ඉතින් මේ සතර මහා ධාතු සුද්ධාස්ත කතාව
චිත්ත ධර්මයක් බව අමතක නොකළ යුතුයි. ඒකයි ධාතු කියලා කියන්නේ. සතර මහා ධාතු කියන්නේ අතින් අල්ලන්න බෑ, ඇහැට දකින්න බෑ සිතුවිලි. රූප අනිදස්සනයි කියන්නේ ඔන්න ඒ නිසාමයි. අපිට මේ ඝන වශයෙන් තියෙන රූප හම්බුණා තියෙන්නේ චිත්ත ධර්මයක්. ඒකයි රූපේ අනිදස්සනයි කියන්නේ. රූපයක් අපිට අපි හිතන ඕලාරික රූපයක් එතන ඇත්තේ නෑ. තියෙන්නේ සුද්ධාස්තක. තියෙන්නේ චිත්ත ධර්ම ටික. මම අතර විස්තරයක් කළේ හතර මහා ධාතුව ගැන. කෘත්‍ය රස ඔක්කොම වචනනේ. ඔය වචන ටික නැත්නම් ඔක අපිට තෝරගන්න බෑ. ඒ නිසා ඝන සංඥාවට යන්නේ නැතුව චිත්ත ධර්මයේ හඳුනගෙන මේ සිටිවිල්ල මුකුත් නැති බව දැක්ක දවසට නිතරම නියම දුක චිත්ත ධර්මය. දුක අපි මේ චිත්ත ධර්ම වලටයි තණ්හා කරලා තියෙන, රාගයෙන් බැලලා තියෙන, දෙවිසින් ගැටලා තියෙන. ඒකයි චේතනා පිටකේ කම්මංග තන්කේ චිත්ත ධර්ම තියෙන්නේ. කර්මය කියලා දෙයක් ලෝකේ ඇත්තේ නැහැ. මේ ඔක්කොම නිර්මාණය වෙන්නේ අපේම සිතිවිලි වල නිර්මාණය කරගත්ත ධර්මයක්. මේ තුන් ලෝකෙම එහෙමයි. සිතින් මිදුනොත් තුන් ලෝකෙම මිදුණා. ඉතින් මේ සුද්ධාෂ්ටක කියන්නේ මූලික ධර්ම 8. මේක චිත්ත ධර්ම. කුඩා දරුවෙකුට ඉස්සෙල්ලාම හම්බ වෙන සුද්ධාෂ්ටකය ඕනෝක. ඉතින් මේ චිත්ත මට්ටමේ මනාව දර්ශනීය යුක්ත වෙලා මේක මනාව තෝරගන්න පුළුවන් වුණොත් හරියට හරි බුදුරන් වහන්සේ දේශනා කරන වචන වලින් අපි හිතන්නේ සුද්ධාෂ්ටකේ ලෝකෙ තියෙන එකක්. මේ සුදු පාට මේ කණුවේ තියෙනවා කියලා ගත්තොත් ඒක ඇත්ත කිනු දෘෂ්ටියෙන් පනවලා. චිත්තයක් නම් සුදු කියන කොයිද චිත්තේ තියෙන්නේ? තියෙන තැන කියන්න බෑ. අන්න ඇත කියලා පනවන්න බෑ. නැත කියන්න බෑ. දැන් මේ චිත්තය හට ගන්නවා. දැන් ඒක සුදු පාටයි කියලා හිතන දැන් සුදු තියනවාද? සුදු ඇත්තේ නැහැ. මේ ලෝකේ හැමදාම ඒකයි සතර මහා ධාතු කියන්නේ. ධාතුවක්. සිත කියන්නේ ධාතුවක්. ඒකයි මේක තෝරගන්න වෙනවා. ඒ නිසා එළියේ තියෙන හතර මහා ධාතුව සුද්ධාස්තික ගැන කතා කරලා නිවන් දකින්න බෑ. මේ ඝන වූ රූපේ හට ගන්නා ඒ ඝන ස්වභාවයෙන් අරගෙන මේ රූපේ හට ගන්නවා කොහොමද නිවන් දකින්න නම් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ත්‍රිපිටකයේ කියවනකොට අපිට හම්බ වෙන්නේ ඝන ස්වභාවයක කර්ම ටිකක් තමයි අපිට හම්බ වෙන්නේ. හැබැයි හැම එකම අපි හිතනවා කියලා කාටවත් හම්බ වෙන්නේ නැහැ. අපි හිතනවා මෙහෙම හිතනවා ත්‍රිපිටකයේ තියෙන අදහස් ටිකක් මෙහෙම හිතනවා කියන කරුණා ටික හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ ලෝකේ තියෙන වස්තු හැටියට හම්බ වෙනවා. සිත දකින්නේ නැහැ. ඒ නිසාම අපිට නිවන් දකින්න බෑ. දැන් ඔයාට මට පේනවා නම් ඝන වූ රූපයක් මම මේ ලෝකේ ඉන්න කෙනෙක් කියලා ගන්නවා නම් ඇත කියන දෘෂ්ටියෙන් පනවනවා නම් හොඳද? මගේ රූපේ ඔයා. ඔයා මේ සුද්ධාර්ථයක් හේතුගෙන අට ගන්න ඔයාගේ චිත්ත ධර්ම වලින් මේ මවපු එකක් කියලා. ඔයා දන්නේ නැත්තම්. හොඳද? මේ දෙමව්පියන් සෑති වෙච්ච එක කනබන ආහාරයෙන් හටගත්ත රූපයක්. මේ අපේ හාමුදුරු ඉන්නවා. ඉන්න කෙනෙක් කියලා ගත්තොත් ඇත කියන දෘෂ්ටියෙන් පැනෙවුවා. නේද? ඔයා ඉන්නේ මිත්‍යා දෘෂ්ටි. ඔයා දැක්කොත් මගේ සිතුවලින් තමයි මේ හාමුදුරු හදලා තියෙන්නේ. හැබැයි මට හම්බෙන හාමුදුරන්ට හම්බෙලා නැහැ. මමයි ඉන්නවා වෙන්නේ. ඔව් මගේ රූපය මට පෙන්වන්නේ මගේ සිතුවිලි වලින් හදලා. ඔයාට මාව පෙන්වන්න නම් ඔයාගේ සිතුවිලි වලින් හදලා තියෙනවා. හැබැයි ඔයා දකින හාමුදුරුවෝ මට හම්බෙන්නේ නැහැ. දැන් එයාගේ සිතුවිලි වලින් හදන මේ හාමුදුරුවෝ අපේ මහත්තයට හම්බෙලත් නැහැ. දැන් අපි තුන් දෙනාට හම්බෙලා තියෙන මේ එක රූපය තුන් දෙනාට වෙනස්. තම තමන්ගේ චිත්ත ධර්ම වලින් තම තමන්. ඒක මේක එහිපස්සික දාමක් කියන්නේ. ඒව බලව කිව්වේ උකටයි. ඒකයි මම පෞගිදාසු කිව්වේ ලෝකේ පුද්ගලිකයි කියලා. එතකොට ඕගලන්ට හම්බෙන මේ රූප පුද්ගලිකයි. ලෝකේ තියෙන එකක් නෙවෙයි. ලෝකේ තියෙන එකක් පේනව නෙවෙයි. ඕගලන්ගේ චිත්ත ධර්ම වලින් හදපු පේන එකක් නෙවෙයි චිත්ත ධර්මයක් මේ. ඇහැට පේන්නේ නැහැ මේ රූපේ අන්දස්සනයි. සිතිවිලි වලින් හදලා තියෙන. සිතිවිලි කියන්නේ සුද්ධාස්තක. තව විස්තර තියෙනවා. ඉතින් දැන්ට මම ওই ටික පාවිච්චි කරනවා. ඒ නිසා ඔයාට හම්බ වෙන මේ නෝනාවක්වත් අපේ පෙර මහත්යාවක්වත් මේ මහත්යාවක්වත් මාවක්වත් ඔයාට හම්බ වෙන අය අපි කාටවත් හම්බ වෙලා නැහැ. ඔයාට ඔයාගේ රූපේ හම්බ වෙනවා නම් ඒ ඔයාට
ඔයාගේ චිත්ත ධර්ම වලින් ඔයාගේ රූපේ හදලා ඒ රූපේ අපිට හම්බෙලත් නැහැ. අපිට හම්බෙන්නේ අපේ චිත්ත ධර්ම වලින් හදපු රූපේ තමයි ඔය හම්බෙලා තියෙන්නේ. ඒක තම තමාගේ රූපේ හදලා තියෙන තම තමාගේ චිත්තේ. මේ රූපේ හදාගෙන ඉන්නේ. ඝන රූපයක් නෙමෙයි මේක. මේක චිත්ත රූපයක්. මේ හම්බෙන රූපේ චිත්ත තායිසික නිසා හටගත්තු රූපයයි. ඒක මේ පේන රූපේ ප්‍රතිබිම්බයක්මයි. මේක අපේම සිතින් අපේ රූපේ හදලා. මේක හේතුඵල න්‍යාය. නිවන් දකින්න නම් මේක දකින්න වෙනවා. ලෝකේ තියෙන රූපේ තමයි ආහාරපත්යෙන් හටගන්නේ. අපි මූලික වශයෙන් ඒවා කියනවා අලුත් කෙනෙක් හම්බුණා. එළියෙන් යන්න එපා. ගැඹුරකට මේ කතා කරන් ටිකක් සිත ගැන කතා කරන්න ගැඹුරු තැන. ඒ නිසා සිත පුද්ගලිකයි. සිත මගේ රූපයක් හදලා මේ ලෝකෙත් හදලා මේ ඉන්න මිනිස්සු ටිකක් හදලා ඕකරන් ටිකක් හදලා මම ජීවත් වෙනව නෙවෙයි සිතුවිලි ජීවත් වෙනවා. එච්චරයි. ඒ සිතුවිලි අනිත්‍යයි දුකයි අනාත්මයි. මේක දැක්ක දවසක අන රූපේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වැටහෙවි.